ආයිබෝවන් අද අපි බලමු ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග කියන කාබනික රසායනයේ යටතේ කැණෙන සංයෝග ප්‍රධාන සංයෝග කාණ්ඩයක් තියෙනවා. එතකොට ඇල්ඩිහයිඩ් හා කීටෝන කියන. එතෙන්දී අපි මේ දෙකම අයිති වෙන්නේ කාබොනිල් සංයෝග හැටියට අපි සාමාන්‍යයෙන් හඳුන්වන නමින් යුත් කාණ්ඩයට. එතකොට ඇල්ඩිහයිඩ් කියන්නේ එක සංයෝග කාණ්ඩයක්, කීටෝන කියන්නේ තව සංයෝග කාණ්ඩයක්. නමුත් මේ දෙකේ මුගක් ප්‍රතික්‍රියා පෙන්වුම් කරන්නේ කොට යම් සමානකමක් තියෙන හන්දා මේක ඇල්ඩිහයිඩ් හා කීටෝන කියන එකම කාණ්ඩයකට අපි ඇතුළත් කරලා ඒගොල්ලන්ගේ ප්‍රතික්‍රියා ගැන කතා කරනවා. එතකොට මේකේ අපි කාබොනිල් සංයෝග කියලා කියන වලට අයිති වෙන්නේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් තියෙනවා. ඇල්ඩිහයිඩ් කියන්නේ C ද්විත්ව බන්ධනයක් හෝ H තියෙන සංයෝග. ඒ කාණ්ඩේ තියෙනවා. එතකොට මෙතෙන්ට සමහර වෙලාවට H එකක් තියෙන්න පුළුවන්, තව කාබන් ඒවා තියෙන්නත් පුළුවන්. ඒව තමයි එතකොට ඇල්ඩිහයිඩ් කියලා කියන්නේ. ඒ කියන්නේ H එකක් තිබුණොත් ඒව මෙතෙන්ට සරලම ඇල්ඩිහයිඩ් අපිට හම්බ වෙනවා. ඒ තියෙන්නේ ඒකත් ඇල්ඩිහයිඩ්. නමුත් කාබන් පරමාණුවක් තිබුණොත් අපිට කාබන් පරමාණු එකක් දෙකක් තියෙන්න පුළුවන් මෙතෙන්ට සම්බන්ධ වෙලා. එතකොට ඒ අණුව නාමය වෙනස් වෙනවා. ඒ අණුව ඇල්ඩිහයිඩ් වර්ගය වෙනස් වෙනවා. නාමය වෙනස් වෙනවා. ඒක නිසා මේ කාණ්ඩය තියෙනවා නම් ඒකවල අපි හඳුන්වනවා එතකොට ඇල්ඩිහයිඩ් කියලා. එතකොට මේක කාබන් පරමාණු එකක් තියෙන. මෙතන නැත්තම් අපි හෝමලින් කියලා සාමාන්‍යයෙන් ජීව විද්‍යාව විෂය යටතේ යම් යම් දර්ශක කල් තබා ගන්න අපි පාවිච්චි කරන සංයෝගයක්. එතකොට මේ තියෙන්නේ අපි එතනල් කියලා නැත්නම් කියන ඇල්ඩිහයිඩ්. එතකොට කීටෝන කියන සංයෝගයේ එතකොට C ද්විත්ව බන්ධනයක් O කියන එක තියෙන්න ඕන. හැබැයි දෙපැත්තේ අර කාබන්ට කාබන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. මේකේ තියෙන එක පැත්තක විතරයි සම්බන්ධ හෝ නැති. හරි, සම්බන්ධ නොවන අවස්ථාව එකම අවස්ථාවයි. ඊට පස්සේ අනිත් ඔක්කොම සම්බන්ධ වෙනවා තියෙනවා. එතකොට කීටෝන කියන සංයෝගයේදී C ද්විත්ව බන්ධනයක් O එකේ කාබන්ට දෙපැත්තේ අනිවාර්යෙන් කාබන් තියෙන්න ඕන. ඒ කාබන් දාමේ ගොඩක් වැඩි වෙන්න පුළුවන් දෙකට. ඒ කියන්නේ දැන් සරල මේක ගත්තොත් ඒක හන්දා C ද්විත්ව බන්ධනයක් O එකට මේ දෙපැත්තේ කාබන් සම්බන්ධ වෙලා ඒකේ අපි කියමු එක කාබන් වගේ සම්බන්ධ වුණොත් මේ තියෙන්නේ ඒ අවස්ථාව. එතකොට මේක සාමාන්‍ය අවස්ථාවේ අපි හඳුන්වන ඇසිටෝන් කියන සංයෝගය. ඇසිටෝන් කියන සංයෝගය. එතකොට ඒක අපි ගොඩක් පාවිච්චි කරනවා ද්‍රාවකයක් හැටියට. එතකොට එතන තියෙන ඒ කාබන් ඊට වඩා දෙකක් තුනක් තියෙන්නත් පුළුවන් මේ වගේ එක දාමයක. සමහර වෙලාවට මේ පැත්තේ එක කාබන් කෙනෙක් තියෙන්නත් පුළුවන් ඒ වගේ. එතකොට ඒවා අපි පොදුවේ කීටෝන කියලා හඳුන්වනවා. එතකොට මේ කීටෝන වල අපි කියන්නේ කාබොනිල් සංයෝග කියලා කියන්නේ හේතුව තමයි මෙන්න මේ කාණ්ඩය අපි කාබොනිල් කාණ්ඩය හැටියට සලකනවා. එතකොට ඇල්ඩිහයිඩ් තියෙනවා CO කාණ්ඩය, කීටෝනෙත් තියෙනවා CO කාණ්ඩය. ඒක තියෙන ඒවා තමයි අපි කාබොනිල් සංයෝග කියලා හඳුන්වන්නේ. හැබැයි එතකොට මේ කාණ්ඩයේ තියෙන තවත් ඒවා තියෙනවා අම්ල ක්ලෝරයිඩ්, කාබොක්සිලික් අම්ල. ඒවට අපි අම්ල මේ කාබොනිල් සංයෝග කියලා කියන්නේ. මේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන යටතේ තමයි අපි කතා කරන්නේ. එතකොට අපි දල වශයෙන් අපිට මුණ ගැහෙන එතකොට අපි කීටෝන සහ ඇල්ඩිහයිඩ් කීපයක් අපි කතා කරේ. එතකොට දැන් මේ කාණ්ඩේ තියෙන දැන් අපි කිව්වා එතකොට මේක අපි කිව්වා මෙතනල් කියලා. එතකොට මේ L කියන එකෙන් තමයි සාමාන්‍යයෙන් IUPAC නාමකරණයේදී අපිට මේ ඇල්ඩිහයිඩ් නම් කළාම කාණ්ඩයේ නාමයකට එන්නේ ඇල්ඩිහයිඩ්. එතකොට මේ ඇසිටෝන් කියන එක අපි මේ කිව්වේ සාමාන්‍යයි. එතකොට එයාගේ මේ IUPAC නම එන්නේ ONE කියලා. දැන් අපි මේ ගත්ත එකට අපි කිව්වොත් අපි කියන්නේ propan to on. ආනේ on කියන කාණ්ඩයෙන් තමයි කීටෝන නම් වෙන්නේ. එතකොට ඒ කාණ්ඩ ඇල්ඩිහයිඩ් නම් අවසන් වෙනවා L කියන එකෙන්. එතකොට හැම වෙලෙම ඇල්ඩිහයිඩ් කාණ්ඩයේ අගට එන නිසා ඒකට අපි සංකේතයක් යොදන්නේ මේ කාබොනිල් පරමාණු කොතෙන්ද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා.
නමුත් කාබනික කාබන් සම්බන්ධ වෙච්ච තැන කීටෝන වල අපි අංකය දෙන්න ඕනේ දාමේ ලැබෙන අවම අංකය. ඒකයි එතකොට අපි කිව්වේ. දැන් එතකොට මේක ගත්තොත් එහෙම මේ කාබන් දාමේ කාබන් පරමාණු 4ක් තියෙනවා. එතකොට අවම අංකය මෙතෙන්ට දැම්මොත් ඒකාන්ත එතකොට මේක අපි කියනවා කාබන් පරමාණු 4ක්. ඒක නිසා බියුටන් 2 තර මේ බියුටන් කියලා කියන්නේ හේතුව ඒක දිත්ත බන්ධන නැති දාමයක්. නැත්තම් බියුටි මේ කියන්නේ දිත්ත බන්ධන තියෙනවා නම් මේ අන් කියන එක වැටෙන්නේ නැහැ. අපි IUPAC නාමකරණයේදී කතා කරනවා. ඒක නිසා එතකොට දැන් අපිට ඇල්ඩිහයිඩ් තියෙන්න පුළුවන්. එතකොට එතනල්, මෙතනල්, ප්‍රොපනල්, ෆෙන්ටනල් වගේ. එතකොට කීටෝන තියෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා කාබන් 3 ඉඳලා තමයි කීටෝන පටන් ගන්නේ. එතකොට ප්‍රොපනෝන් කියලා අපි සාමාන්‍ය වහරෙත් කියනවා ප්‍රොපන් 2 ඕන්. එතකොට බියුටනෝන්, ඒ වගේ බියුටන් 2 ඕන් තියෙනවා, 1 ඕන් නැහැ. එතකොට ඊළඟ පෙන්ටනෝන් ඒවා තියෙනවා, 5ක් තියෙන ඒවා. එතකොට කාබන් දාමය අනුව මේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන වල නාමය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි ඒකට කාබන් 6ක් විතර වගේ තියෙන සංයෝග වෙනකම් අපි මේකේ කාබන් පරමාණු ඇතුළත් 6ක් වගේ වෙන කාණ්ඩ වෙනකම් එතෙන්දී අපි කතා කරනවා. එතකොට දැන් අපේ ප්‍රධාන කාණ්ඩය අපි මතක තියාගන්න ඕනේ. අපි යන්නේ කාබන් දාමයේ සංඛ්‍යාව වෙනස් වෙන්න පුළුවන්. මේ වගේ කාණ්ඩ තියෙනවා නම් COH ඒක තමයි ඇල්ඩිහයිඩ් කියලා කියන්නේ. එතකොට මේක තමයි C දිත්ත බන්ධනකෝ තියෙනවා නම් ඒක අපි කියනවා කීටෝනයක් කියලා. එතකොට බොහෝ මේවා ගොඩක් ඒවා ද්‍රාවක අවස්ථාවේ තියෙනවා. එතකොට ද්‍රාවක අවස්ථාවේ හුඟක් ඒවා ඇල්ඩිහයිඩ් වාෂ්පශීලී ඒවා තියෙනවා. හොඳයි අපි එහෙමනම් බලමු අපිට මේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕන පිළියෙල කියන විදිහ සහ ඊළඟට වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන වල ප්‍රතික්‍රියා ටික. එතකොට ඇල්ඩිහයිඩ් සහ කීටෝන පිළියෙල කිරීම අපි බලමු. දැන් එතකොට මේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන පිළියෙල කිරීම යටතේ අපිට එකක් තමයි අපි මුලින් ඇල්ඩිහයිඩ් ගැන කතා කරමු. එතකොට අපිට පහසුම එක තමයි प्राथमिक अल्कोहल PCl3O PCl5 प्राथमिक एल्डिहाइड अल्कोहल අපි කියන එතන PCl3 නෙවෙයි PCC प्राथमिक अल्कोहल PCC එතකොට මේ PCC කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් පිරිඩීනියම් ක්ලෝරෝ ක්‍රෝමේට් පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් කියන එක තමයි අපි PCC කියන එකෙන් සරලව හඳුන්වන්නේ. එතකොට අපිට ගන්න ඕන මේ ඇල්ඩිහයිඩය ප්‍රාථමික ඇල්ඩිහයිඩය. ප්‍රාථමික ඇල්ඩිහයිඩයක් කියලා කියන්නේ ඇල්ඩිහයිඩ කියන ඒවා අපි මුලදී සඳහන් කළා කාබන් දාමයේ දැන් අපි ඇල්කේන වගේ දන්නවා ඒකේ හයිඩ්‍රජන් පරමාණුවක් තියෙන තැන OH එකක් තියෙනවා නම් ඒව තමයි මේ ඇල්කොහොල කියලා කියන්නේ. එතකොට මේ කෙලවරටම කාබන්ට තමයි තියෙනවා නම් තමයි ඒක प्राथमिक अल्कोहलයක් වෙන්නේ. දැන් මේ අපි ගත්තේ प्राथमिक अल्कोहलයක්. එතකොට මම කෙටියෙන් කියලා කියන්න. එතකොට එහෙනම් දැන් අපි ගත්තොත් කාබන්
මේ වගේ තියෙන එකක් මේ කාබන් 3ක් තියෙනවා. එතකොට මෙන්න මේ කෙලවර එතකොට එයාට OH එක සම්බන්ධ වෙලා තියෙනවා නම් එතකොට එයා අපි කියනවා ප්‍රාථමික ඇල්කොහොලයක්. අනිත් ඒවට එතකොට H තියෙනවා. මේ එතකොට ප්‍රාථමික. ඒකටයි ප්‍රාථමික ඇල්කොහොල කියලා කියන්නේ. දැන් බැරි වෙලාවත් OH සාන්දේ සම්බන්ධ වෙලා තියෙන කාබන් පරමාණු දෙකකට ඒ කාබන් සම්බන්ධ වෙනවා. මෙන්න මේවා. දැන් OH කාණ්ඩයේ සම්බන්ධ වෙලා තියෙන කාබන් තව කාබන් පරමාණු දෙකකට සම්බන්ධ. ඒව තමයි අපි කියන්නේ ද්විතීක ඇල්කොහොල කියලා. එතකොට මේ OH කාණ්ඩයේ සම්බන්ධ වෙලා තියෙන කාබන් පරමාණුව තුනකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ කාබන් දාමයේ එතකොට අපිට සම්බන්ධ වෙලා තියෙනවා නම් කාබන් පරමාණුව තුනකට. දැන් මේ OH එක සම්බන්ධ වෙච්ච කාබන් තුනකට සම්බන්ධ වෙලා. ඒවට තමයි අපි කියන්නේ අර තෘතීක ඇල්කොහොල. එතකොට මොකද අපි ප්‍රාථමික ඇල්කොහොලයක් ගත්තොත් තමයි අපිට ඇල්ඩිහයිඩයක් හම්බ වෙන්නේ. තෘතීක ඇල්කොහොල ද්විතීක ගත්තොත් අපිට එන්නේ කීටෝන. ඒක නිසා ඒක හන්ද අපි මෙතෙන්දි පාවිච්චි කරන්න ඕනේ ප්‍රාථමික ඇල්කොහොල. තෘතීක ඒවෙන් කීටෝන සහ ඇල්ඩිහයිඩ් නිෂ්පාදනය කරගන්න බෑ. දැන් එතකොට අපි දන්නවා කවුද ප්‍රාථමික ඇල්කොහොලයක් කවුද ද්විතීක ඇල්කොහොලයක්. තෘතීක එකක් කියන්නේ අපි දැන් පාවිච්චි කරන්න යන්නේ ප්‍රාථමික ඇල්කොහොල. එතකොට අපිට හම්බ වෙනවා දැන් එතකොට අපි කාබන් 3ක ප්‍රාථමික ඇල්කොහොලයක් ගත්ත නැත්නම් අපි කියනවා ඒකට ප්‍රොපන් 1 ඕල් කියන මධ්‍යසාරය මේ ඇල්කොහොලේ මධ්‍යසාරය. එතකොට ඒකෙන් අපි එතකොට ප්‍රාථමික ඇල්කොහොලය අපි ඒකෙන් ගත්ත PCC දැම්මම අපිට අදාළ ඇල්ඩිහයිඩය හම්බ. එතකොට සමහර වෙලාවට අපේ මේකේ කාබන් දාම ගොඩක් තියෙන ඒවා දෙන්නත් පුළුවන්. නමුත් එතකොට අපිට අනිවාර්යයෙන් මේකේ අග තියෙන්න ඕනේ ඇල්ඩිහයිඩ් කියන්නේ ප්‍රාථමික කාණ්ඩය කියන්නේ මේ වගේ අවස්ථාවක් ගත්තොත් දැන් මේ දාමේ කාබන් ගොඩක් තියෙනවා. නමුත් අපේ OH එක තියෙන්නේ කෙලවර තියෙන එකක නම් ඒවා ප්‍රාථමික ඇල්කොහොල. එතකොට ඒක නිසා ඒවට අපි PCC දැම්මම අපිට අදාළ ඇල්ඩිහයිඩය හම්බ වෙනවා. ඒකයි. ඒක නිසා අග්‍රස්ත. එතකොට මේ PCC සමහර වෙලාවට අපිට වෙන විදිහට නිරූපණය කරලා තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට එයාගේ දාමයේ හැටියට මොකද ඒකේ දාමයේ තියෙනවා N පරමාණුවක් සම්බන්ධ කරලා අපේ අර බෙන්සීන් වලයක් වගේ වෙන විදිහට මේක එතකොට මේ N වලට එකක් ධන එකක් එනවා. ඒක එතකොට ක්‍රෝමේට් අයනේ තියෙනවා එළියේ. එතකොට එහෙම එකක් තියෙන. එතකොට මේ පිරිඩීනියම් ක්ලෝරෝ කියන එක සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා පිරිඩීනියම් ක්ලෝරෝෆෝමේට් කියලා එහෙම නිරූපණය කරලා තියෙන්නත් පුළුවන් කෙටියෙන්. නැත්නම් වැඩිපුර අපිට PCC වලින් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හොඳයි. එතකොට එහෙමනම් එක තමයි ඒතකොට අපි කතා කළේ ඇල්ඩිහයිඩ් පිළියෙල කරගන්න. තව අපි ක්‍රමයක් බලමු දෙවෙනි එක.
දැන් දෙවෙනි එකේදී අපිට පුළුවන්කමක් තියෙනවා ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් එක ප්‍රාථමික මධ්‍යසාර ක්‍රියා කළා. හැබැයි ඒක මගදී අපි නවත්තන්න ඕනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ආසවනේ. ඒක නිසා ඒක ටිකක් වැදගත්. ඒ කියන්නේ එතකොට අපි කියන්නේ ප්‍රාථමික ඇල්කොහොල ආම්ලික කේමිනෝ හෝ සමග ප්‍රතික්‍රියා කර NaOH මගින් ආසවන. ඔව් ඒකට හේතුව තමයි මේකෙදී මේ අපි ගන්න ප්‍රාථමික ඇල්කොහොල. එතකොට අපි අර ඉස්සෙල්ලා කතා කළා වගේ ප්‍රාථමික ඇල්කොහොලේ ගත්තාම අපි එතකොට මුලින් දානවා ආම්ලික පර්මැංගනේට් KMnO4. ප්‍රශ්නේ තියෙන්නේ මේකෙදි මේක කාබොක්සිලික් අම්ලයක් වෙනකන් යනවා. ඒක වළක්වන්න අපි එතකොට මේක අපි දාන්න ඕනේ NaOH එක ආසවනේ. NaOH මගින් ආසවනේ. එතකොට තමයි අපි මේකේ ඇල්ඩිහයිඩය හම්බ වෙන්නේ. මොකද පොටෑසියම් පර්මැංගනේට් එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විතරක් තිබුණොත් එහෙම අපිට මේක කාබොක්සිලික් අම්ලයක් හම්බ වෙනවා මෙන්න මෙහෙම එකක්. CH3 CH2 COOH තමයි හම්බ වෙන්නේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ආසවනය කියන එක තිබුණේ නැහැ. ඇල්ඩිහයිඩය හම්බ වෙන්නේ නැහැ. ඒක. ඒක නිසා මේක එච්චරම හොඳ ප්‍රතික්‍රියාවක් නෙවෙයි. ඒකට ටිකක් අපිට අර නැතිම අවස්ථාවක සහ සමහර වෙලාවට පරිවර්තනයක දුන්නොත් අපි දැනගෙන තියෙනවා. ඒක. ඊළඟට තව එකක් තියෙනවා අපිට ඇල්ඩිහයිඩ් වලදී. හැබැයි ඉතින්දී අපිට පුළුවන් වෙන්නේ එකම අවස්ථාවයි ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඇසිටලීන් නැත්නම් ඇල්කයිනයක්. ඔව් ඒ කියන්නේ ඇසිටලීන් නැත්නම් අපි කියනවා ඒක එතයින් ඇල්කයිනය මර්කියුරික් ඒ කියන්නේ H2+ අයන තියෙනකොට ධනුක සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියාවෙන් අපිට ගන්න පුළුවන් ඇල්ඩිහයිඩයක්. හැබැයි ඒක ඒ අවස්ථාව විතරයි පුළුවන්. ඊට පස්සේ අනිත් ඒවා ගන්න කාබන් සංඛ්‍යාව වැඩි වෙනකොට ඒක ගන්න බෑ. ඒක හන්ද මේකෙන් පුළුවන් වෙන්නේ අපිට. අපි ඒතකොට ධනුක සල්ෆියුරික් දානවා. ඒකට තියෙන්න ඕනේ අනිවාර්යෙන් මර්කියුරික් අයන. ඒතර බොහෝ වෙලාවට මර්කියුරික් සල්ෆේට් ගන්න Hg2SO4 කියලා ගන්නත් පුළුවන්. එතකොට එතෙන්දී අපිට හම්බ වෙන්නේ මෙන්න මේ කාබන් දෙකක් තියෙන ඇල්ඩිහයිඩේ විතරයි. එතකොට මේකේ අපිට ඒක හන්දා අපිට ගන්න පුළුවන් වෙන්නේ එතනල් පමණයි. ඒකයි එතනල් විතරයි අපිට මේකෙන් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා අපිට එතකොට හම්බ වෙන්නේ එක ඇල්ඩිහයිඩ්. ඔන්න දැන් එතකොට අපි කතා කළා ඇල්ඩිහයිඩ් වලට පිළියෙල කරගන්න අවස්ථා දෙක තුනක් අපි විශේෂයෙන් අපිට නිතරම අපිට පරිවර්තන වල දින ක්‍රමය තමයි ප්‍රාථමික ඇල්කොහොල් නැත්නම් ප්‍රාථමික මධ්‍යසාර පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් එහෙම නැත්නම් PCC සමග ප්‍රතික්‍රියාව ප්‍රධානම. තව ක්‍රම තියෙනවා. එතකොට ප්‍රාථමික ඇල්කොහොලයක් පොටෑසියම් පර්මැංගනේට් ආම්ලික අවස්ථාවේදී ප්‍රතික්‍රියා කරවලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ආසවනය කරලා පුළුවන්. ඊළඟට ඇසිටලීන් විතරක් ඒ කියන්නේ ඇල්කයිනිය මර්කියුරික් අයන තියෙනකොට තනක සල්ෆියුරික් කියන ප්‍රතික්‍රියාවෙන් අපිට එක ඇල්ඩිහයිඩයක් විතරක් ඒ කියන්නේ ඇසිටැල්ඩිහයිඩ් නැත්නම් එතනල් කියලා කියනවා අපි දාන්න පුළුවන්. හොඳයි අපි ඊළඟට බලමු කීටෝන පිළියෙල කරගන්නේ කොහොමද?
කීටෝන පිළියෙල කිරීම. එතකොට එතෙන්දී අර අපි PCC ගත්ත එකම පුළුවන්. එතකොට එතෙන්දී අපි ගන්නෙ ද්විතීක ඇල්කොහොල්. PCC එක ප්‍රතික්‍රියාව. ද්විතීක ඇල්කොහොල PCC සමග ප්‍රතික්‍රියාව. දැන් අපි දන්නවා ද්විතීක ඇල්කොහොල කිව්වේ කවුද? මැද තියෙන නැත්නම් OH එක සම්බන්ධ වෙලා තියෙන කාබන් පරමාණුවට තවත් කාබන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒවටයි අපි එතකොට ද්විතීක ඇල්කොහොල කිව්වේ. දැන් මේ OH එක සම්බන්ධ කාබන් දෙපැත්තේ කාබන් දෙකක් සම්බන්ධ වෙලා තියෙන දෙක හෝ තුන ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන H එකක් තියෙනවා. එතකොට ඒකට අපි PCC දැම්මම අපිට හම්බ වෙනවා අර OH එක තිබිච්ච තැන දිත්ත බන්ධනයක් O සම්බන්ධ වෙලා අදාළ කීටෝන්. දැන් මේක එතකොට propan 2-on නැත්නම් ඒක තමයි ඇසිටෝන් කියලා සාමාන්‍ය නම හඳුන්වන්නේ. එතකොට සමහර වෙලාවට අපිට මේ වගේ තව කාබන් සංඛ්‍යාව වැඩි එකක් ගන්නත් පුළුවන්. එතකොට මේ අවස්ථාවේ අපිට ගන්න පුළුවන්. එතකොට එතෙන් තියෙන එතකොට කාබන් 4ක් තියෙන නිසා අපි ඒක බියුටන් 2-on කියලා කියනවා. 2 කියලා කිව්වේ මේ දෙවෙනි කාබන් පරමාණුට තමයි කාබනිල් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔන්න එතකොට අනෙක ක්‍රමය. එතකොට ඊළඟට අපිට පුළුවන් ද්විතීක ඇල්කොහොල ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් එක්ක ප්‍රතික්‍රියාව. ඒකෙනුත් අපිට පුළුවන්. එතකොට දැන් අපි දන්නවා ද්විතීක ඇල්කොහොලයක් කිව්වේ අපි මේක එතකොට ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් KMnO4 අපි H+ හැටියට නිරූපණය කරනවා. ආන්න අපිට හම්බ වෙනවා ඇසිටෝන් එහෙම නැත්නම් propan 2-on මේ ප්‍රතික්‍රියාව. එතකොට ද්විතීක ඇල්කොහොල යක් තමයි ඉතින්දි ගන්න. එතකොට ඒක නිසා ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් එක්ක ප්‍රතික්‍රියාවක් ගන්නවා. එතකොට මේ ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් ප්‍රතික්‍රියාවටම ආසන්න වශයෙන් සමානයි අපිට මේකට ආම්ලික පොටෑසියම් ඩයික්‍රොමේට් ගත්තත් අපිට මේක හම්බ වෙනවා. එතකොට ආම්ලික පොටෑසියම් ඩයික්‍රොමේට් එකත් ද්විතීක ඇල්කොහොල ප්‍රතික්‍රියාවක කීටෝන ගන්න පුළුවන්. එතකොට අපි ඉස්සෙල්ලා ගත්තා වගේ ද්විතීක ඇල්කොහොලයක් නැත්නම් අපි ඒක එතකොට propan 2-ol කියන මධ්‍යසාරය ඇල්කොහොලය අපි එතකොට ඒකට දාන්නේ පොටෑසියම් ඩයික්‍රොමේට් එකක්. ඒක ආම්ලික අන්න එතකොට අපිට ඒ කීටෝනයක් හම්බ වෙනවා.
සාමාන්‍ය එතකොට පොටෑසියම් පර්මැංගනේට් පොටෑසියම් ඩයික්‍රොමේට් ඔක්සි අදාළ ඒවා ඔක්සිකරණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒගොල්ලෝ ඔක්සිහරණය වෙනවා. දැන් පොටෑසියම් පර්මැංගනේට් එකේදී ආම්ලික මාධ්‍ය නිසා ඒක දම් පාටයි අපි දන්නවා. එතකොට සාමාන්‍ය පොටෑසියම් පර්මැංගනේට් එයා හැරෙනවා අවර්ණ අවස්ථාවට නැත්නම් ඉතාලාරෝස Mn2+ වලට පරිවර්තන. එතකොට මෙතන පොටෑසියම් ඩයික්‍රොමේට් කියන එක අපි දන්නවා සාමාන්‍ය තැඹිලි පාටක. එතකොට ඒක ආම්ලික මාධ්‍යයේදී ප්‍රතික්‍රියා කරාට පස්සේ අපිට Cr3+ එකක් හම්බ වෙනවා. එතෙන්දි වෙන්නේ එතකොට ඒකෙදී අපිට ලැබෙන්නේ කොළ පාට ද්‍රාවණය. කියන්නේ Cr3+ ද්‍රාවණය හැදෙනවා. ඒක අපිට එතකොට නිරීක්ෂණයක් හැටියට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තව එකක් තියෙනවා අපිට සිලබස් එකේ. කියන්නේ ද්විතීයික ඇල්කොහොලම තමයි එතෙන්දී අපි ගන්නෙ. ආම්ලික CrO3 සමග ප්‍රතික්‍රියාවෙන් මේක ගන්න පුළුවන්. ඒකත් අපි ඉස්සෙල්ලා ගත්තා වගේ ද්විතීයික ඇල්කොහොල් එකක් ගත්තොත් ඔය කීටෝනේ අර විදිහට අනුරූප කීටෝනේ හැම. එතකොට ඒ වගේම අපිට ඇල්කයින වලිනුත් ගන්න පුළුවන්. කාබන් දෙකක තියෙන ඇල්කයින හැර අනිත් ඕනම එකකින් ගන්න පුළුවන් කීටෝන. එතකොට බලමු අපි එහෙමනම් ඒ අවස්ථාවක එතකොට ඇල්කොහොල තනක සල්ෆියුරික් එක්ක Hg2+ මර්කියුරික් අයන තියෙනකොට අපිට මේක ගන්න පුළුවන්. එතකොට එතෙන්දී අපිට කාබන් දාමය අනිවාර්යයෙන් වැඩි තියෙන්න ඕන දෙකකට වැඩි 3 හෝ ඊට වැඩි. ප්‍රතික්‍රියාව කියන්නේ C පරමාණු 3 හෝ ඊට වැඩි ඇල්කයින වෙන්නේ. තුනක් දෙකෙන් අපිට හම්බ වෙන්නේ ඇල්ඩිහයිඩ්. ඒක නිසා. ඔය කීටෝනේ අපිට හම්බ වෙනවා. දැන් එතෙන්ද එකක් දැනගන්න ඕන එකක් තමයි සාමාන්‍යයෙන් අපිට ද්විත්ව බන්ධනයේ එතකොට මේ අපි ගන්න කීටෝනයන් මේ කීටෝනේ අපිට අවශ්‍ය කරන කීටෝනය නිපදවා ගැනීමට ගන්න අපි ඇල්කයිනයේ ද්විත්ව බන්ධනය තියෙන කාබන් පරමාණු දෙකෙන් එතකොට වැඩි කාබන් පරමාණුවකට සම්බන්ධ වෙච්ච වෙලා තියෙන එක්කෙනාට තමයි මේ O එක සම්බන්ධ වෙන්නේ. ඒකයි එතන දැනගන්න ඕනේ කාරණා. එතකොට ඒකේ තේරුම තමයි ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ වගේ එකක් හරි දැන් එතකොට මේකට අපි අර විදියට තනුක සල්ෆියුරික් එක්ක මර්කියුරස් අයන දැම්මම දැන් මෙතන කාබන්ට එන්නත් පුළුවන් ඕ මෙතන වැඩිපුර එන්නේ මේ කාබන් පරමාණු මෙයාට සම්බන්ධ වෙලා තියෙන ගාන වැඩි මෙයාට තියෙන එකයි වැඩිපුර එක්කෙනාට එන්නේ යා.
ඒකත් සුළු ඵලයක් අරකට එන්න පුළුවන්. එතකොට කාබන් පරමාණු එතකොට අපේ මේකේ පහක් තියෙනවා. මේක නිසා මෙතන ඵලෙත් හම්බ වෙන්න පුළුවන්. එතකොට මේක තමයි අපේ ප්‍රධාන ඵලය වෙන්නේ. සුළු ඵලයක් අපිට හම්බ වෙන්න පුළුවන් මේ වගේ. එතකොට කීටෝන නිපදවා ගන්න අපි පාවිච්චි කළොත් ඒ කියන්නේ අග්‍රස් ඇල්කයින පාවිච්චි කළොත් එතකොට ඇල්කයිනේදී අපි දැනගන්න ඕනේ අපිට කොයි තැනටද ඔක්සිජන් එක සම්බන්ධ වෙන්නේ කියලා. ඒකන්ද වැඩි කාබන් පරමාණු ගාණක් සම්බන්ධ වෙච්ච තැනට තමයි සම්බන්ධ වෙන්නේ. දැන් එතකොට මේකෙදි ප්‍රශ්නයක් නැහැ. කාබන් මේක මෙතෙන්ට ගියොත් කොහොමද ඇල්ඩිහයිඩ් එක අපි දන්නවා ඇල්ඩිහයිඩ් හම්බ වෙන්නේ ඇස්ටරින් වල විතරයි. නැත්නම් මෙතෙන්ට විතරයි මේක සම්බන්ධ වෙන්නේ. නමුත් ඊට වඩා වැඩි ගාණක් තියෙන ඒවා බලනවා මේ ත්‍රිත්ව බන්ධනය තියෙන දෙකෙන් මේ කාබන්ට සම්බන්ධ වෙලා තියෙන එක කාබන් එකයි මේකට සම්බන්ධ වෙලා එකයි දෙකක් තියෙනවා වැඩි කාබන් සංඛ්‍යාවක් සම්බන්ධ වෙච්ච ත්‍රිත්ව බන්ධනයේ තියෙන කාබන්ට ඔක්සිජන් පරමාණු සම්බන්ධ වෙනවා කීටෝ. ඒක තමයි එතකොට වැඩිපුර හම් වෙන ප්‍රධාන ඵල. අන්න එතකොට ඔය ටික අපිට වැදගත් වෙනවා. එතකොට කීටෝන පිළියෙල කරගන්න. එතකොට තව එකක් අපිට තියෙනවා අපිට කීටෝනයක් පිළියෙල වෙනවා අපේ බෙන්සීන් වල ප්‍රතික්‍රියාවලදී අපි ඒකත් කතා කරලා යමු. අපි දන්නවා දැන් ඒතර බෙන්සීන් ඇසිල්කරණය එතෙන්දී අපිට ඕනේ බෙන්සීන් ඕන. ඒකට අපි ගන්නවා එතකොට ඇසිල්කරණයට ගන්න එතකොට ආම්ල ක්ලෝරයිඩ්. අපි එතනෝයින් ක්ලෝරයිඩ් එක ගන්නවා. ඒකට පාවිච්චි කරනවා එතකොට අපි නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ්. අපි කිව්වා මේකට හෝ ඒ වෙනුවට ඕනනම් නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් එහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට හම්බ වෙනවා බෙන්සීන් වලයක් සම්බන්ධ වෙලා තියෙන එක පැත්තකට කීටෝනය. මේක අපේ සාමාන්‍ය නම ඇසිටෝෆිනෝල්. ඒ කීටෝනේ ගන්න පුළුවන්. එකක් තියෙන්නේ බෙන්සීන් වලයට. ඒකන්ද බෙන්සීන් වලයක් සම්බන්ධ වෙලා තියෙන කීටෝන වල මේ කාබන් පරමාණු මෙතන දැන් එකයි තියෙන්නේ මෙතන එකයි. මෙතන අපි අම්ල ක්ලෝරයිඩේ කාබන් පරමාණු දෙකක් තියෙන එකක් තුනක් තියෙන එකක් ගත්තොත් මේ පැත්තට තව එකක් තියෙන අපිට ඒ දාමි දීර්ඝ කර ගන්න පුළුවන්. නමුත් මෙතෙන්ට එන්නේ කෙලින්ම බෙන්සීන් වල. ආන්න එකයි අපිට එතෙන්දි තියෙන්නේ. දැන් අපිට කීටෝන පිළියෙල කර ගන්නකොටත් ඕන කියන්නේ කීටෝන මේ ඇල්ඩිහයිඩ් පිළියෙල කර ගන්නකොටත් බෙන්සීන් වලෙන් ගන්න පුළුවන්. ඒක හැබැයි ගොඩක් අපේ සිලබස් එකේ නැහැ. ඒ කියන්නේ අපි බෙන්සීන් වලයක් කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කළාම ඇල්ඩිහයිඩ් එකක් ගන්න පුළුවන්. ඒක එකක්. ඒක කියන්නේ බෙන්ස් ඇල්ඩිහයිඩ්. මේක එතකොට බෙන්සීන් සම්බන්ධ කීටෝනයක්. හොඳයි ඊළඟට අපි බලමු එතකොට මේ ප්‍රතික්‍රියා ටික කොහොමද ඇල්ඩිහයිඩ් සහ කීටෝන වල. ඇල්ඩිහයිඩ් සහ කීටෝන වල ප්‍රතික්‍රියා. එතකොට ඒකෙදි අපිට දැනගන්න තියෙන ඒවා එක අපි බලමු. එතකොට සාමාන්‍යයෙන් එතකොට අපි ඇල්ඩිහයිඩ් සහ කීටෝන වල ගත්තහම ගොඩක් ඒවා අපිට තියෙනවා. එතකොට කතා කරන්න ඒවා. එතකොට ආම්ලික මාධ්‍යයේ තියෙන ඒක ටික අපි ගත්තොත්
ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් එක. එතකොට ඒකට එක ප්‍රතික්‍රියාව වෙන්නේ ඇල්ඩිහයිඩ් පමණයි. ඇල්ඩිහයිඩ් විතරයි ඒකේ ප්‍රතික්‍රියාව වෙන්නේ. අපි එතකොට ඇල්ඩිහයිඩයක් හැටියට ගත්තොත් අපි CH3 CH2 COH ඒ කියන්නේ මේක ප්‍රොපන් නෑ. ඒත් අපි ඒකට පාවිච්චි කරනවා එතකොට ආම්ලික KMnO4. එතකොට අපිට හම්බ වෙන්නේ කාබොක්සිලික් අම්ලය. කාබොක්සිලික් අම්ලයක් කියන්නේ සීත දිත්ත බන්ධනයක් තියෙනවා. OH එකක් සම්බන්ධ වෙලා තියෙනවා. කාබොක්සිලික් අම්ලය. ඒකට ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් එක. මේකෙදී අපිට කීටෝන ප්‍රතික්‍රියාවක් නැහැ. ඊළඟට 2 ආම්ලික පොටෑසියම් ඩයික්‍රොමේට් සම. ඒකෙදිත් එතකොට ඇල්ඩිහයිඩ් විතරයි. එතකොට අපිට අදාළකේ කාබන් සංඛ්‍යාව සහිත අනුරූප කාබොක්සිලික් අම්ලය හම්බ වෙනවා. එතකොට පොටෑසියම් පර්මැංගනේට් වගේමයි පොටෑසියම් ඩයික්‍රොමේට් වලින් අපිට ලැබෙන පළ. ඒ වගේම අපිට ආම්ලික CrO3 එකක් පුළුවන්. එතෙන්දිත් ඇල්ඩිහයිඩ් පමණයි. එතකොට ආම්ලික පොටෑසියම් පර්මැංගනේට්, ආම්ලික පොටෑසියම් ඩයික්‍රොමේට් සහ ආම්ලික CrO3 තුනම අපිට සාමාන්‍යයෙන් ඇල්ඩිහයිඩ් සඳහා විතරයි ප්‍රතික්‍රියා වෙන්නේ. අවසාන ඵලය කාබන් සංඛ්‍යාවට අනුරූප කාබොක්සිලික් ආම්ලය තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට මේ තුන ප්‍රතික්‍රියා තුන සරලවම අපිට නිතර උණ ගැහෙන ප්‍රතික්‍රියා. එහෙමනම් එතකොට අපිට ඒකෙන් දැන් මතක තියාගන්න පුළුවන් එකට මොකද මේ එකම ඵලයක් අනුරූප හම්බ වෙනවා. එතකොට ඊළඟ හතරවෙනි එක ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක මේක ගොඩක් වැදගත් ප්‍රතික්‍රියාවක්. ඇල්ඩෝල් සංඝාණය කියලා අපි මේක සාමාන්‍යයෙන් හඳුන්වනවා. මොකද මේකදී අපිට කාබන් දාමය දිගු කරගන්න පුළුවන්. අන්න එහෙම එකක් තියෙනවා. ඒකයි විශේෂත්වයෙන්ම ඇල්ඩෝල් සංඝාණය. ඒක එතකොට ඇල්ඩිහයිඩ් සහ කීටෝන දෙකටම වළංගුයි. අපි එතකොට එතෙන්දී කාබන් දෙකක් තියෙන ඇල්ඩිහයිඩ් එක ගත්තා. අපි අර ජලීය කියන්නේ ඉක්වස් දානවා. එතකොට වෙන්නේ මේකෙදී මේ එකක බන්ධනේ කැඩෙනවා දිත්ත බන්ධනේ. දැන් මෙන්න මේ දිත්ත බන්ධනේ කැඩෙනවා. අනිත් කාබන් එකට තව ඇල්ඩිහයිඩයේ අණුවක කාබොනිල් කාබන් පරමාණුවට අල්ලපු ළඟම කාබන් ආසන කාබන් අපි හඳුන්වනවා ඒක ඇල්ෆා කාබන් කියලා. අන්න ඒකත් එක්ක අර ඉතුරු බන්ධනේ හදාගන්න. මේක එතකොට
ඇල්ඩිහයිඩේ දැන් අපිට H එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම ගත්තොත් ඔන්න දැන් අපේ මෙහෙම තමයි ඇල්ඩිහයිඩේ තිබුණේ. එතකොට මේක බන්ධනයක් කැඩෙනවා. කැඩිලා එතකොට මේ අනිත් එකේ තියෙනවා H3ක් ඒකෙනුත් H එකක් කැඩෙනවා. එතකොට මේකෙදි බන්ධනය කැඩෙන්නේ මෙතෙන්ට වින එකක් වෙනවා. මේක එතකොට කැඩෙන්නේ මෙතෙන්ට වින එකක් වෙනවා. දැන් එතකොට මෙතෙන්ට ධන එකක් ඇහිඳ බන්ධනය අර පැත්තට කැඩිච්ච නිසා. ඒ කියන්නේ දැන් මේකේ බන්ධනය තිබුණා මෙහෙම කැඩුවා. හරි. එතකොට මොකද වෙන්නේ මේකේ මෙතෙන්ට ඍණ එක ගියා මෙතෙන්ට ධන එක තියෙනවා. ඊළඟට ඇල්ෆා කාබන් කැඩෙන්නේ කොහොමද? මේ H එකේ මේ කාබන්ට ඉලෙක්ට්‍රෝන එකක්. එතකොට අපිට මොකද වෙන්නේ මේ කාබන් ළඟ එනවා ඍණ ආරෝපණයක් එළියේ තියෙනවා H ධන. හරි. අන්න ඒ ඍණ එකයි මේ ධන එකයි මේ දෙන්න දැන් සම්බන්ධ වෙනවා. අන්න එතන බන්ධනයක් වෙනවා. මේ H ධන එක මේ ඍණ එක ළඟට ගිහිලා ආන්න දෙන්න H එක සම්බන්ධ. අන්න දැන් අපිට හම්බ වෙනවා කාබන් දිගුදාමයක් නැත්තම් අර මුල ඇල්ඩිහයිඩේ වගේ කාබන් සංඛ්‍යාව දෙගුණ වෙච්ච මධ්‍යසාර කාණ්ඩයකුත් තියෙන ඇල්ඩිහයිඩේ. ඒකයි දැනගන්න ඕනේ. එතකොට ඒකේ අපි තව උදාහරණයක් ගමු කාබන් පරමාණු ඊට වඩා වැඩි ගාණක් තියෙන එක. එතකොට ඒකෙත් අර විදිහටම CH3 CH2 මෙතන තමයි දැන් මේකේ තියෙන්නේ මම මේ අතට අදින්න ඇල්ඩිහයිඩ්. එතකොට තව අණුවක් එනවා. තව අණුව එන්නේ එතකොට ඒ ඇල්ඩිහයිඩේ මෙයාට සම්බන්ධ වෙන්නේ කවුද? එයා ළඟ තියෙන කාබොනිල් කාබන් පරමාණුවට යාබදෙක් වෙනවා. ඒක තමයි ඇල්ෆා කාබන්. එතකොට මෙයා තමයි එතකොට මේකේ ඇල්ෆා කාබන්. එයා එකයි අර අනිත් ඇල්ඩිහයිඩේ මේ කාබොනිල් කාබන් පරමාණුව සම්බන්ධ වෙන්නේ. එතකොට එයාගේ අර විදිහට අපි කිව්වා H තියෙනවා. දැන් එතකොට මේක ඔක්සිජන් ඍණාංග මේ බන්ධනේ මේ පැත්තට කැඩුණා. අන්න එතකොට දැන් ඔක්සිජන්ට ඍණ එකක් ගියා මෙයාට ධන එකක්. මේක එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේක යාන්ත්‍රණයක් තියෙනවා. මේක මේ පැත්තට ගිහිලා H එක ඉවත් වෙලා ගිහිලා අපි කිව්වා මෙතන ඍණ එකක්. අන්න දැන් H එක එළියේ තියෙන්නේ ධන අයනයක් ඇතුළේ. දැන් මේ ධනයි විනයි මේ දෙන්න අතරේ බන්ධනේ කොට නැගෙන්නේ. අර H එක ගිහිලා මෙතන O එකට සම්බන්ධ. එතකොට මෙතන මෙයා ඇල්ෆා කාබන් එන විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මේක තමයි අපිට හම්බ වෙන ඵලය. අනිත් එක තමයි එතකොට අපි ඔතෙන්දී දැනගන්න ඕනේ. එතකොට මේ ඇල්ඩිහයිඩ් එක අපිට හම්බ වෙන එක. එතකොට ඊළඟ අවස්ථාව තමයි එතකොට දැන් මේකෙදී අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රත් කළොත් අපි මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක රත් කරනවා. එතකොට ඒක නිසා එතකොට ඇල්ඩිහයිඩ් අවස්ථාවේදී අපි ගත්තොත් මේ දැන් අපි රත් කිරීමක් දාලා තියෙනවා. රත් කළාම මොකද වෙන්නේ? මේ පළවෙනි ඇල්ඩිහයිඩේ තියෙන OH එක තියෙනවා. දැන් අපි දන්නවා කොහොමද OH එක ආපු විදිය දන්නවා. ඒකයි මේ අනිත් ඇල්ඩිහයිඩයි දෙන්න සම්බන්ධ වෙච්ච තැන කියන අනිත් එකේ ඇල්ෆා කාබන් එකයි මේ දෙන්න ඉවත් වෙලා යනවා ජල අණුවක් හැටියට. එතකොට ඒ දෙන ජල අණුවක් හැටියට ඉවත් වෙලා ගියාම ඔතෙන්ට අපිට මොකද හම්බ වෙන්නේ? අපිට මෙතෙන්දී ඇල්කීනයක් හම්බ වෙනවා. මැද දිත්ව බන්ධනයක් කියන්නේ මැද දිත්ව බන්ධනයක් තියෙන සංයෝගයක් තමයි හම්බෙන්නේ. එතකොට මේකෙදිත් වෙන්නේ මේ ඇල්ෆා කාබන් මේ දෙන්න අතර තියෙන එක මෙතනින් ජල අණුවක් ගිහිලා කාගෙන්ද යන්නේ? එක ඇල්ඩිහයිඩේ තියෙන එකේ OH එක ආවා අනිත් එකේ අර ඇල්ෆා කාබන් එයාට සම්බන්ධ වෙච්ච තැනින් ගියාට පස්සේ අපිට එතකොට මේකේ අපිට හම්බ වෙන අවසාන ඵලය ඒක නිසා CH3 CH2 C දිත්ත බන්ධනයක් මෙතෙන්ට එනවා CH3 COH එකක් අපිට ඒ කියන්නේ දාමය තුල දිත්ත බන්ධනයක් ගොඩ නැගිලා තියෙන පුළුවන් ඒක නිසා අපිට
මේක එතකොට ගොඩක් වැදගත් වෙනවා. එතකොට අපි එන්නේ OH එකේ ගන්න අපි ඒක දෙවෙනි ප්‍රතික්‍රියාවක් හැටියට ගත්තොත් රත් කිරීමෙන් එනවා. එතකොට ඒ කියන්නේ අපිට මේකේ අපි පරිවර්තනයක දාලා මේ ඵලය මං එන්නේ අපිට ලැබෙන විදිය. එතකොට අපි ප්‍රධාන ඵලයේ හැටියට එතකොට ඔය අපිට ආපු ඵලය එතකොට මෙතෙන්දී අඳින්න ඕන. ඒක නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කරපු ගමන් අපිට හම්බ වෙන්නේ අර විදියට මෙතන OH එක දැන් ගියා. ඒක නිසා මෙතන දිත්ත බන්ධනය හැදිලා මෙන්න මේ ඵලය අපිට හම්බ වෙනවා. මේකෙදි එතකොට අපිට මේ ඇල්ඩිහයිඩය හම්බ වෙනවා දාමය තුල ද්විත්ව බන්ධනය උත් එක්ක. ඊළඟට මේකේ අපිට පුළුවන්කම තියෙනවා දැන් ඉන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක සමග ප්‍රතික්‍රියා කරවත් දෙවනු I2 සමග රත් කරාමත් මේ ඵලයම හම්බ. ඒකයි. ඒක නිසා එතකොට දැන් අපි මේ රත් කිරීම ලකුණ දාන්නේ නැතුව I2 එක්ක දෙවනුව රත් කිරීම දැම්මොත් එතකොටත් අපිට මේ ඵලය ගන්න පුළුවන්. ඒක හන්ද අපි ඒක තුන්වෙනුව කතා කළොත් අනිතොර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරාම අපිට OH කාණ්ඩයක් සහිතව තියෙන ඇල්ඩිහයිඩය හම්බ වෙනවා. එතකොට මේකට අපි දෙවනුව දැම්මොත් එතකොට I2 දාලා රත් කිරීම. එතකොට අර අපිට ඉස්සෙල්ලා වගේ ද්විත්ව බන්ධනයේ තියෙන ඇල්ඩිහයිඩය හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට පියවර දෙකකින් තමයි මේ පියවර එකකින් ගන්න ඕන නම් අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කරපු ගාමම එකට පියවර වෙනවා. මේ පියවර දෙකක් යනවා එහෙම කරොත් ඒකයි එතකොට ඇල්ඩිහයිඩ් වල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාවයි. ඒක එතකොට තව එකක් තමයි අපි දැනගන්න ඕන. දැන් අපි ගත්තොත් එහෙම NaOH එක මෙතන. දැන් එතකොට මේ මෙතන කියන එකේ හරිය අපි එතකොට ඔන්න අර පළවෙනි එකේ ඔක්සිජන් මේ එක කැඩිලා මේක හැදෙනවා. දැන් එතකොට මෙතන තියෙන එකේට H එකක් නිසා ඇල්ෆා කාබන් එකක් නැහැ. ඇල්ෆා කාබන් එකක් නැති නිසා මොකද වෙන්නේ? එයාගේ තනි එක්කෙනාගේ ඒකට අපිට ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. ඒකයි එකන් ඇල්ඩෝල් සංගණනයක් එයාගේ වෙන්නේ නැහැ. ඒක නිසා. එතකොට තව සමහර වෙලාවට අපිට මේ වගේ ඒකට මේක දෙකක් එක්ක ප්‍රතික්‍රියා කරලත් ගන්න පුළුවන්. අපි ගන්නවා බෙන්සල්ඩිහයිඩ්. එතකොට බෙන්සල්ඩිහයිඩ් එක ගත්තාම බෙන්සල්ඩිහයිඩ් එකේ මේ එකක් හැටියට එන්නේ නැහැ. මොකද එකක් හැටියට එන්නේ නැත්තේ දැන් මේකෙදී අපිට අපි පාවිච්චි කළොත් එහෙම දැන් මෙයාගේ ඇල්ඩිහයිඩේ තියෙනවා. එතන අපිට පුළුවන් දෙකක් හැටියට ගන්න. එතකොට මෙයාගේ ඵලය හම්බ වෙන්න පුළුවන් එක ඵලයක් තමයි මෙහිම. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්
එතකොට ඊළඟට එතකොට බෙන්සල්ඩිහයිඩ් වල එන මෙන්න මේ දැන් එයාගේ ඇල්ෆා කාබන් කෙනෙක් ඕනේ දැන් එතකොට මෙතෙන්. නමුත් මේ ඇල්ඩිහයිඩ් දෙකේ ඇල්ෆා කාබන් හැටියට තියෙන්නේ මේ බෙන්සීන් වලේම කාබන්. එතකොට මෙතෙන්දී මේ දෙන්නගේ ප්‍රතික්‍රියාවක් නැහැ ඒ විදිහට. ඒක නිසා මේ අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒක පොඩ්ඩක් එතකොට වෙනස්. නමුත් අපි අර අනිත් අවස්ථාව ගත්තොත් ඒ කියන්නේ මෙහෙම බෙන්සීන් වලේ තියෙනවා. එතකොට එයාගේ කාබන් එක තියෙනවා. අර අනිත් එක්කෙනා එන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපි සම්බන්ධ වෙන්නේ එතකොට අනිත් කාබන් පරමාණුවේ අල්පරා. නැතුව බෙන්සීන් වලේ තියෙන එකට එන්නේ නැහැ. ඒක නිසා එතකොට මේ වෙනස් ඇල්ඩිහයිඩ් දෙකක් වෙන විදිහට මම කිව්වේ. ඒකත් එක්ක එතකොට බොහෝ වෙලාවට හැබැයි මේ ඵලයක් හදන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. මොකද මේ හේතුව බෙන්සීන් වලයේ දැන් එතකොට මෙතන තියෙන O එක ඒ කියන්නේ විස්ථානගත වෙනවා. විස්ථානගත වුණාම පොඩි වෙනස්කම් වගේක් වෙනවා. ඒ කියන්නේ එතකොට මෙතන පයි ඉලෙක්ට්‍රෝන වලාව මේ ගිහිලා ඉලෙක්ට්‍රෝන වලාව තුල ගමන් කරන හැටි. ඒක. ඊළඟට එතකොට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක අපි කීටෝන ගත්තොත් ඒකෙත් අර විදිහටම දැන් අණු දෙකක් එක්කහුව වෙනවා. අණු දෙක එක්කහුව වෙන්නේ කොහොමද? අර ඇල්ෆා කාබන් හරහා. එතකොට දැන් මෙතන තියෙන්නේ මේ අණු දෙක. එතකොට එකක එතකොට ඇල්ෆා කාබන් තමයි මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ. එතකොට මේකේ බන්ධනය කැඩෙනවා අර විදිහටම. එතකොට මෙයාට අපි ක්ලෝරින යනවා මෙයාට ධන යනවා. මේකේ බන්ධනය මේ පැත්තට කැඩිලා හිටන්. එතකොට එතන මෙයාට ඍණ එකක් එනවා. ඒ දෙන්න අතරේ ඔන්න බන්ධනයක් වුණේ. අර මේකෙන් කැඩලා ගිය H එක මොකද වෙන්නේ මෙතෙන්? එතකොට අපිට දැන් හම්බ වෙන්නේ මෙන්න මේ සංයෝගේ කීටෝන. ඒක හන්ද එතකොට ඒකෙත් අර විදිහටම අපිට හම්බ වෙනවා කාබන් සංඛ්‍යාව දෙගුණ වෙච්ච සංයෝග. මේකෙත් එතකොට අපි කිව්වොත් එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කළොත් එහෙම NaOH ඒක සමග රත් කිරීමෙන් අන්න එතකොට මේ යාබදාර සම්බන්ධ වෙච්ච දෙකේ මෙන්න මේ දෙන්නගේ H එකයි OH එකයි ඉවත් වෙලා ගිහිල්ලා ජලාණුවක් ගිහිල්ලා මොකද වෙන්නේ? ද්විත්ව බන්ධනයක් එතෙන්ට හැදෙනවා. මෙන්න මෙතන එක තමයි ජලාණුව ඉවත් වෙන්නේ. දැන් එතකොට එතන ජලාණුව ඉවත් වෙලා අපිට මොකද වෙන්නේ? එතන ද්විත්ව බන්ධනයක් හැදෙනවා. ඒක නිසා එතකොට අපිට මේ දෙන්න අතරේ ද්විත්ව බන්ධනයක් ගන්න පුළුවන් එකවරම මේකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක රත් කළාම ඒ වගේම තමයි එතකොට අපිට පියවර දෙකකින් ගන්න පුළුවන් ඕනනම් මුලින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා එතකොට I2 එක රත් කළොත් එහෙම ඒ විදිහටත් ගන්න පුළුවන්. ඒක අපි දැන් මුලින් එතකොට NaOH පළමුව එතකොට දෙවනුව I2 එක රත් කිරීම. එතකොට වෙනස තියෙන්නේ පියවර දෙකයි. ඒක නිසා මේකේදී එතකොට CH3 COCH3 මුලින් අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. අන්න එතකොට අපිට පළවෙනි මුලින් අපි සඳහන් කරපු ඵලය හම්බ වෙනවා.
මේක අපිට මුලින් හම්බ වෙච්ච එක. අන්න ඊට පස්සේ අපි I2 එක රත් කළාම අපිට අර විදියට ඇල්කීනයක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඇල්කීනයක් සහිත නැත්නම් ලිත්ත බන්ධනයක් සහිත ඒකත් වෙන්නේ කීටෝනයක්. ඒක තමයි එතකොට අපිට මෙතෙන්දි සලකා බලන්න තියෙන. එතකොට වැදගත් වෙන ප්‍රතික්‍රියාව. ඒක නිසා එතකොට ඇල්ඩෝල් සංගණනයේදී අපි බලන්න ඕන එකක් තමයි ඒකෙදි සමහර වෙලාවට අපි වැඩිපුරම කතා කරන්නේ එකම එක එයාගේ කාබන් පරමාණු සංඛ්‍යාව දෙගුණ වෙනවා. එතකොට ඒ අවස්ථාවේ අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක රත් කළොත් එහෙම අර දෙක සම්බන්ධ වෙච්ච තැන දිත්ත බන්ධනයක් තියෙන සංයෝගයක් හැදෙනවා. සමහර වෙලාවට අපිට මේක වෙනස් දෙකක්. ඒ කියන්නේ ඇල්ඩිහයිඩයක් සහ කීටෝනයක් ප්‍රතික්‍රියා කරලා හැදෙන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. අපි ඒකත් බලමු. මොකද ඒක අපිට සමහර පරිවර්තනයක් වගේ තමයි දෙන්න පුළුවන් වෙන කරගන්න ක්‍රමයක් නැති වුණාමයි ඊළඟට කොටු පරිවර්තනයක දෙන්නත් පුළුවන් ඊළඟට හැදෙන අපේ සංයෝග හඳුනා ගැනීමේ තියෙන අවස්ථාවල සංයෝග දෙන්නත් පුළුවන් නැත්නම් මොකද මේක ඇල්ඩිහයිඩේ මේකම ගිහිල්ලා එයාම වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් එයාත් ඇල්ඩෝල් වෙනවා මෙයා වෙනමත් ඇල්ඩෝල් වෙනවා මේ දෙන්නම එකට ඇල්ඩෝල් වෙන අවස්ථාව තමයි අපි කතා කරන්නේ එතකොට එතෙන්දි වැඩිපුර ඇල්ඩිහයිඩෙන් මේ O බන්ධන ඉවත් වෙලා H එක ඉවත් වෙලා ගිහිල්ලා කීටෝනේ තියෙන ඇල්ෆා කාබන්ට එතකොට සම්බන්ධ වෙනවා. ඒක තමයි එතකොට අපේ ප්‍රධාන ඵලයක් වෙන්නේ වැඩිපුර. එතකොට සුළු ඵලයක් වගේ එතකොට ඒකේ අනිත් පැත්තේ ඵලයක් ඇවිල්ලා හැදෙන්න බැරි කමක් නැහැ. ඒ කියන්නේ එතකොට වැඩිපුර අපිට මේක හැදෙනකොට ඒ කියන්නේ මේ වගේ ඔය විදිහට. ඒක නිසා එතකොට ඒක අපි සාමාන්‍යයෙන් අපිට එනවා කලාතුරකින් තමයි එන්නේ. මොකද හේතුව තමයි මේක එයා එතකොට මේක වෙලා හිටන් මේන්නේ අපි මේ දෙන්න බලාපොරොත්තු වුණාම වෙන්නේ. නමුත් මේක ඩෝල් වෙලා සමහර වෙලාවට අපිට අමතරව අපිට හැදෙන්න පුළුවන්. මොකද මෙහෙම එකක් ඒ කියන්නේ එතකොට CH3 COH ICH මේ ඇල්ඩිහයිඩ් හැදෙන්න පුළුවන්. ඒක නිසා. ඒ වගේම මේ කීටෝනේ ගිහිල්ලා හිටන් එයා මේ වගේ අපිට එකක් හැටියට හැදෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එයා වෙන වෙනම ඒකහන්ද මේ ප්‍රතික්‍රියාව වෙන්න මෙයාගේ මවුල එකයි මෙයාගේ මවුල එකයි නැත්නම් එකට එක යොදලා තියෙන්න ඕනේ. ඒකයි මවුල එකේදී තින් හම්බෙ වෙනවා. ඒක අණු එකට එක දෙක දැම්මොත් කොහොමත් අණු එකයි දෙන්නේ. ඒ නිසා මවුල එක ගොඩක් අණු තියෙනවා. අපි කියන්නේ ඒතකොට අණු එකට එක දැම්මොත් මේ විදිහට වෙන්න පුළුවන්. ඒකයි තෙන්දි තියෙන්නේ. අන්න ඊළඟට අපි ඊළඟ ප්‍රතික්‍රියාව බලමු. එතකොට අපි බලමු පේලින් ද්‍රාවණයක ප්‍රතික්‍රියාවක් තියෙනවා ඇල්ඩිහයිඩ් කීටෝන වල. එතකොට පේලින් ද්‍රාවණයේ ගන්න ප්‍රතික්‍රියාව වෙන්නේ නමුත් ඇල්ඩිහයිඩ් පමණයි. ඇල්ඩිහයිඩ් විතරයි එතකොට පේලින් ද්‍රාවණයක ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒ අතරිනුත් බෙන්ස් ඇල්ඩිහයිඩ් හැර
ඒ කියන්නේ බෙන්සල්ඩිහයිඩ් කියලා කිව්වේ මෙන්න මේ වගේ එකක්. ඒක හැර තමයි පේලින් ද්‍රාවණයත් එක්ක ප්‍රතික්‍රියා වෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් එතකොට වෙන්නේ CH3. එතකොට මේකට අපි දානවා පේලින් ද්‍රාවණ දෙකක් තියෙනවා. පේලින් අපි කියනවා A B කියලා ද්‍රාවණ දෙකක් දාලා මේක රත් කරනවා. රත් කළාම එතකොට අපිට හම්බ වෙනවා මෙයා කාබොක්සිලික් අම්ලයක් වෙලා යාගේ ඇනායනය හම්බ වෙනවා. අපිට එතකොට Cu2O කියන ගඩොල් රතු අවක්ෂේපයක් එක්ක. මේක ඒකට ඒක ඇල්ඩිහයිඩ් කීටෝන වලින් වෙන් කරලා ගන්න අඳුරා ගැනීමේ පරීක්ෂණයක් හැටියට අපි මේක භාවිතා වෙනවා. ගඩොල් රතු අවක්ෂේපයක් හම්බ වෙනවා. හැබැයි බෙන්සල්ඩිහයිඩ් වලින් අපිට හම්බ වෙන්නේ නැහැ. එතකොට ඕනෑම ඇල්ඩිහයිඩ් එකකින් අපිට මේක ගන්න බෑ. බැරි වෙන්නේ කවුද? අපි ගන්න බෙන්සල්ඩිහයිඩ් හැර අනිත් ඇල්ඩිහයිඩ් වල. මොකද බෙන්සීන් වලයේ මේ රිත බන්ධනය මෙයාගේ හැදිලා මේක විස්ථානගත වෙලා යනවා. එතකොට අර අයනේ අපිට හැදෙන්න වෙන්නේ නැහැ. ඒක නිසා බෙන්සල්ඩිහයිඩ් හැර අනිත් ඇල්ඩිහයිඩ් වලින් අපිට මේක ගන්න පුළුවන්. එතකොට ඒක නිසා මේක අඳුරා ගැනීම පරීක්ෂණයක්. ඒකේ තියෙන අතර පේලින් AB ද්‍රාවණයේ තියෙන කොපර් සල්ෆේට් ද්‍රාවණය. එතකොට කොපර් සල්ෆේට් වල තියෙන ඒකේ තියෙන Cu2+ එක මොකද මේකෙදි Cu+ බවට ඔක්සිකරණය වෙනවා. ඒ කියන්නේ අඩු ඔක්සිකරණය වෙනවා ඇල්ඩිහයිඩ් එක කාබොක්සිලික් අම්ලයක් බවට ඔක්සිකරණය වෙනවා. ඒකයි වෙන්නේ. එතකොට මේ හැදුනට පස්සේ මේ Cu+ හත් කරනකොට ඔක්සිජන් එක ආවලා Cu2O හැදෙනවා. ඒක තමයි අපිට ගඩොල් රතු අවක්ෂේපය කියලා කියන්නේ. ඊළඟට අපි කියනවා ටොලන් ප්‍රතිකාරකය සමග එතකොට අපි මේ ටොලන් ප්‍රතිකාරකය කියලා කියන්නේ ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණය. ඒක සමහර වෙලාවට අපි AgNO3 ඇමෝනියා කියලා සමහර වෙලාවට ලියනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට අපි දන්නවා මෙතෙන්දි සංකීර්ණයක් හැදෙනවා ඇමෝනියා දෙකක් අරගෙන 2+ එකක්. ඔය විදිහේ කොයි විදිහට ලියුවත් හරි. ඒක සංකීර්ණ හැදලා තියෙන්නේ. එතකොට එතෙන්දී ඒකේ සියලුම ඇල්ඩිහයිඩ් මොකද දැන් අපි අර අග්‍රස්තල් කයින වලත් මේකම කිව්වා ඒත් ඔය ප්‍රතිකාරකයමයි ටොලන් කියලා කිව්වේ නේටවට ඇමෝනියම් සිල්වර් නයිට්‍රේට් කියලා කිව්වේ. එතකොට මේකෙදි සියලුම ඇල්ඩිහයිඩ් එතකොට අපිට ඒක සමහර වෙලාවට අපිට එතකොට ටොලන් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දාලා තියෙන්න පුළුවන් ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් කියන එක මෙතෙන්දි දෙකක් දාලා මෙතෙන්දි ධනායනයක් දාලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට AgNO3 දාලා ඉරක් දාලා ඇමෝනියා දාලා දෙන්නත් පුළුවන්. එතකොට සමහර තැනකදී මේක අපිට ලියලා තියෙන්න පුළුවන් Ag එතකොට NH3 එකේ twice ඔය ඇනායනයට එළියෙන් තියෙන්න පුළුවන් නයිට්‍රේට්. කොහොම ලියලා තියෙන්න පුළුවන්. එතකොට ඒකදී අපිට හම්බ වෙන්නේ රිදී කැඩපත. එතකොට රිදී කැඩපත වෙන්නේ මේකේ තියෙන මේ කාබොක්සිලික් අයනයක් හැදිලා සිල්වර් නිදහස් වෙනවා ගන්න. ඒක නිසා මෙයා තමයි රිදී කැඩපත. එතකොට අපි පේලින් AB ද්‍රාවණයත් එක්ක අපි කතා කළා. ඒ කතා කරනකොට ඇල්ඩිහයිඩ් පිළිතුරු දෙනවා කිව්වා බෙන්සල්ඩිහයිඩ් එක නැතුව. කොහොමද පේලින් AB එක රත් කරාම අපිට ගඩොල් රතු පාට අවක්ෂේපයක් හම්බ වෙනවා.
එතකොට ඒකෙදී සාමාන්‍ය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් තියෙන්නේ. එතකොට ඒක නිල් පාට වෙලා ඊට පස්සේ කොළ පාට වෙලා ඔය කඩවල පාට එනවා. දැන් මෙතන තියෙන්නේ අපි සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණය ඇමෝනියා මාධ්‍යයේදී. ඇයි ඇමෝනියා මාධ්‍ය පාවිච්චි කරලා තියෙන්නේ මේ? දැන් අපි මේක වෙන්නේ ඇත්තටම එතකොට මෙයා ඇල්ඩිහයිඩ් ඔක්සිකරණය වෙනවා. එතකොට මේකේ තියෙන මේ සිල්වර් ප්ලස් අයන සිල්වර් බවට ඔක්සිහරණය වෙනවා. එතකොට මේ සිල්වර් බවට ඔක්සිහරණය වෙන ඒවා සිල්වර් තැන්පත් වෙනවා. ඒ තැන්පත් වෙන එකෙන් අපිට රිදී කැඩපතක් නැත්තම් රිදී කැඩපතක් කියලා කියන්නේ මේ අපිට අර නලයේ වටේ සම්බන්ධ වුණාම හරියට අපි මූණ බලන කණ්ණාඩියක් වගේ පේනවා පරීක්ෂණ කරනවා. එහෙම වෙන්න නම් මේ රිදී පරමාණු අංශු චුට්ට චුට්ට තැන්පත් වෙනවා. එහෙම තැන්පත් වෙන එක එකපාරට තැන්පත් වුණොත් කළු ඔක්සයිඩයක් ඇටියට පහළ යනවා. ඒක අන්න ප්‍රතික්‍රියාව හිමින් වෙන්න තමයි ඇමෝනියා දාලා තියෙන්නේ. මොකද ඇමෝනියා සිල්වර් අයන එක්ක සංකීර්ණයක් හදලා හිමින් තමයි සිල්වර් අයන මාධ්‍යයට නිදහස් කරන්නේ. එතකොට ටික ටික තමයි සිල්වර් අවක්ෂේප වෙන්නේ. ටික ටික අවක්ෂේප වෙනකොට දැන් එතකොට අපි කතා කළේ එතකොට කොහොමද රිදී කැඩපත හැදෙන්නේ කියන එක. එතකොට ඒක අපි ඇල්ඩිහයිඩ් හඳුනා ගැනීම පරීක්ෂණයකට පාවිච්චි කරනවා. එතකොට දැන් අර අපිට යම් ප්‍රමාණයකට අපි එතකොට කියනවා එතකොට මෙතෙන්දී බෙන්සල්ඩිහයිඩ් එක උනත් අපිට මේකෙදි ලබා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එතකොට බෙන්සල්ඩිහයිඩ් එක ඒක නිසා එතකොට යාගේ අපිට රිදී කැඩපතක් දැක ගන්න පුළුවන් වෙනවා. නමුත් පේලින් ද්‍රාවණයේදී ඒක හම්බ වෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රතික්‍රියාව. එතකොට බ්‍රේඩි ප්‍රතිකාරකය සමග. එතකොට බ්‍රේඩි ප්‍රතිකාරකය එක්ක මේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන දෙකම ප්‍රතික්‍රියා කරනවා. එතකොට ඒක නිසා අපි එතකොට ගත්තොත් ඒ ඇල්ඩිහයිඩ් මේකට අපි සමහර වෙලාවට 2,4-D කියලාත් කියනවා. එතකොට ඒ 2,4-D කියලා කියන්නේ අපි කියන්න හේතුව මේ බ්‍රේඩි ප්‍රතිකාරකය හැදිලා තියෙන්නේ හයිඩ්‍රසීන් කියන සංයෝගයක්. මේ තියෙන හයිඩ්‍රසීන් කියන එක ඕක සම්බන්ධ වෙනවා මේකෙන් තියෙන එක H එකක් බෙන්සීන් වලයකට. ඒ බෙන්සීන් වලයේ තැන් දෙකක නයිට්‍රෝ කාණ්ඩයක් තියෙන එක. මේක තමයි එතකොට අපේ මේ බ්‍රේඩි ප්‍රතිකාරකය කියන එක. එතකොට බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක හුඟක් වෙලාවට අපි කහ පැහැයට හොරු තැඹිලි පහයට ටිකක් කිට්ටු අවක්ෂේපයක් හම්බ වෙනවා. එතකොට ඒකාන්ත මේ ඊළඟට කීටෝන සහ ඇල්ඩිහයිඩ් දෙකම දෙනවා. එතෙන්දි වෙන්නේ මේ ද්විත්ව බන්ධනය තියෙන එක මෙන්න මෙතන තියෙන ද්විත්ව බන්ධනය මේ O එක තියෙන එක මේක කැඩිලා අර බ්‍රේඩි ප්‍රතිකාරකයේ තියෙන නයිට්‍රජන් එක්ක සම්බන්ධ වෙනවා. මේක එතකොට කහ පැහැයට උරු ටිකක් අවක්ෂේපයක්. ඒක කහ පැහැම කියලා කිව්වට තැඹිලි පැහැයට ටිකක් කිට්ටු අවක්ෂේපයක්. ඒකයි
අපිට හම්බ වෙනවා. එතකොට ඒක කීටෝන වලත් අපිට හම්බ වෙනවා. කීටෝන වලත් ඔය විදිහටම අපිට ග්‍රේඩ් එක දෙනවා. ඒක නිසා අපිට ඒකෙන් අඳුරා ගන්න පුළුවන් කොහොමද කියලා මේ අවස්ථාවේදී අපි කිව්වොත් එතකොට කෙටියෙන් 24D කියලා ඒ කියන්නේ ග්‍රේඩ් ප්‍රතිකාරකය මෙතෙන්දී අපිට අර O තියෙන එකේ දිත්ත බන්ධනේ ඒ කියන්නේ මෙන්න මේ O එකේ තියෙන දිත්ත බන්ධනේ කැඩිලා අර අපේ 24D කියලා කියපු එකේ මේ තියෙන එතකොට බෙන්සීන් වලේ සම්බන්ධ වෙලා තියෙන එකට ඒකේ තියෙන එතකොට NO2 මේ විදිහට තියෙනවා ආන්න ඒකත් එක්ක එතකොට දිත්ත බන්ධනය. ඒ කියන්නේ මෙයත් එක්ක දිත්ත බන්ධනයක් සම්බන්ධ කරගන්නවා. ඒකේ තියෙන ඇත්තටම වෙන්නේ මේ නයිට්‍රජන් සතුව තියෙන H2යි ඇල්ඩිහයිඩේ තියෙන O එකයි ගිහිල්ලා හරි කීටෝනේ තියෙන එකේ ජල අණුවක් හැදෙනවා. එතකොට ඒක නිසා මේක අපිට මේ අවක්ෂේපයක් හැදෙන හන්දා බ්‍රේඩි ප්‍රතිකාරකයෙන් ඇල්ඩිහයිඩ් සහ කීටෝන අනිත් කාබනික සංයෝග වලින් වෙන් කර ගන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් වෙනස තියෙන අපි කාබොක්සිලික් ආම්ල කතා කරනකොට කියනවා ෆෝමික් ආම්ලය එක මේක ප්‍රතික්‍රියාවක් දෙන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ ෆෝමික් ආම්ලය කියලා කිව්වේ මෙන්න මේක ටිකක් ඇල්ඩිහයිඩ් කාණ්ඩයකට සමාන හන්දා ටොලන් සහ පේලින් රේලි කියන ඒවාට උත්තර දෙීමේ හැකියාවක් තියෙනවා. නමුත් ශනිකව හම්බ වෙන්නේ නැහැ. ඒක. එතකොට අනිත් හයිඩ්‍රෝකාබන ඇල්කයිඩ් ඩේලයිඩ් නයිට්‍රජන් අඩංගු සංයෝග වලින් වෙන් කළ අඳුර ගන්න මේක පුළුවන්. එතකොට අපි දැන් අද කතා කළා කොහොමද ඇල්ඩිහයිඩ් සහ කීටෝන වල ප්‍රතික්‍රියා ගත්තාම එතකොට ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් එක ආම්ලික පොටෑසියම් ඩයික්‍රොමේට් එක ආම්ලික CrO3 එක කොහොමද ඊළඟට අපි කතා කළා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක කොහොමද එතකොට ඇල්ඩෝල් සංගණනයක් වෙනවා. එතකොට ඇල්ඩෝල් සංගණනයක් වෙනවා. එතකොට මේ ඇල්ඩෝල් සංගණනයෙන් කාබන් දාමය දිගු වෙනවා. ඒකයි වෙන්නේ. ඊට පස්සේ දැන් අපි කතා කළේ මේ අඳුනා ගැනීමේ පරීක්ෂණ තුනක් හැටියට තියෙන පේලින් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියා කළොත් බෙන්සල්ඩිහයිඩ් හැර අපිට රිදී කැඩපතක් දෙනවා ඇල්ඩිහයිඩ් විතරක්. ටොලන් සියලුම ඇල්ඩිහයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා. කරලා අපිට ඒකෙදී රිදී කැඩපතක් ලබා දෙනවා. පොඩි සම්භාවිතාවක් තියෙනවා කිව්වා අපි අර ෆෝමික් අම්ලයක සම්ප්‍රතික්‍රියා දෙන්න. නමුත් ඒව කෙලින්ම හමු වෙන්නේ නැහැ. ඊළඟට බ්‍රේඩි ප්‍රතිකාරකයේ මේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන දෙකත් එක්කම අවක්ෂේපයක් අපිට ලබා දෙනවා. ඒක නිසා ඒක තැඹිලි කහ පැහැයට හුරු එකක්. එතකොට ඊළඟ ප්‍රතික්‍රියා වර්ගය අපි බලමු ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක. එතකොට අපි ඒකෙදි ඇල්ඩිහයිඩයක් ගත්තොත් මෙතෙන්දී අපි එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් කියලා ලියන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් අපි ඊතර් මාධ්‍යය ගන්නෙ ඊතර් මාධ්‍යය මොකද කාබනික ද්‍රාවණයක දෙවනුව ඊට පස්සේ අපි මේකට ජලය දානවා. එතකොට අපි දැම්මහම අපිට මේක මධ්‍ය සාරයක් බවට පරිවර්තනය වෙනවා. ඒකයි වෙන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. එතකොට අපි V කීටෝනක් ගත්තොත් ඒකෙත් අපි එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් කියලා ලියන්න ඕන. දෙක අපි ජලය කියලා ලියන්න. එතකොටත් මොකද වෙන්නේ? අර කීටෝන කාණ්ඩයේ තිබිච්ච තැනට OH එකක් වෙලා අපිට හැදෙනවා CH3. එතකොට එතෙන්දී ඔය අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඇයි මේක දෙක එකට දැම්මොත් එහෙම මේක මේ ඵලයේ කෙලින්ම අපිට හම්බ වෙන්නේ නැහැ වෙනස් වෙලා ඒක හන්ද එක ලිතියම් හයිඩ්‍රයිඩ් බියලි ඊතර් හෝ නැත්නම් ඊතර් කියලා දානවා අපි මේකද ඊතර් මාධ්‍ය ලිතියම් හයිඩ්‍රයිඩ් කියන්නේ ජලය රහිත මාධ්‍යයක දාන හන්ද. ඔව්.
එතකොට ඒක ඇත්තටම එතකොට ඒක වෙන්නේ මේකේ දැන් ගත්තොත් එහෙම අපි මේකෙදි දැන් අපිට CH3 එක කැඩිලා එතකොට මේකේ බන්ධනයක් ඔය විදිහට කැඩෙනවා. එතකොට ඒකේ හුඟක් වෙලාවට එතකොට මෙතෙන්ට මේ කාබන් පරමාණුව හැදුනට පස්සේ මොකද වෙන්නේ? ඔක්සිජන් වලට එතකොට ඍණාරෝපණයක් එනවා. කාබන් වලට ධනාරෝපණයක් එනවා. එතකොට එතෙන්ට එහෙම ඔක්සිජන් ආවට පස්සේ එතකොට ඒකෙදී අපිට හුඟක් වෙලාවට මේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එකේ මේ H එක ගිහිලා මෙතෙන්ට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ හුඟක් වෙලාවට අපි මේ ධන එකට අපි දාන එකක් සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා තමයි එතකොට මෙතන අපිට මේ සංයෝග දෙකේ මේ කියන්නේ වෙනස් ඒවා වෙන්න පුළුවන්. ඒක නිසා අපිට ඔය විදිහට මධ්‍යසාරයක් හම්බ වෙනවා. අනිත් එක තමයි එතකොට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් කාබොක්සිලික් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරලා හිටන් අපිට දෙනවා මේ මධ්‍යසාර. නමුත් මේකට අනුරූප තව තියෙනවා සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් කියලා එකක්. එතකොට ඒකත් මේ විදිහටම අපිට දෙනවා. ඒක දෙන්නේ ඇල්ඩිහයිඩ් හා කීටෝන වල විතරයි. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් කීටෝන ඇල්ඩිහයිඩ් එක්ක මධ්‍යසාර හදනවා වගේම කාබොක්සිලික් අම්ලත් මධ්‍යසාර බවට ඔක්සිහාරණය කරනවා. ඒක නිසා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ප්‍රබල ඔක්සිහාරකයක් වෙනවා. අර සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් වලට වඩා. එතකොට එහෙමනම් අපි 8 වෙනුව ගත්තොත් සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් එක NaBH4 සමයි. ඒකත් එතකොට ඇල්ඩිහයිඩ් කීටෝන දෙකම එක්ක ප්‍රතික්‍රියා වෙනවා. ඒකෙත් අපි එක සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් දෙක අපි ජලයේ යොදනවා. එතකොට අපිට CH3 මේකේ අදාළ දිත්ත බන්ධනය නැත්නම් කාබොනික් පරමාණුවට OH එකක් සම්බන්ධ වෙලා මධ්‍යසාරයක් හම්බ. ඒ වගේම අපි එතකොට කීටෝන එක ගත්තොත් ඒකෙත් අපිට මධ්‍යසාරයක් හම්බ වෙනවා. ඒ කියන්නේ එතකොට සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් ඔක්සිහාරකයක්. එතකොට ඒක නිසා නමුත් සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් වලට කාබොක්සිලික් අම්ල ඔක්සිහාරණය කරන්න බෑ. ඒකයි විශේෂත්වය. එහෙමනම් එතකොට අපි අද කතා කළේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන වල සම්බන්ධ පිළියෙල කිරීම සහ ප්‍රතික්‍රියා. එතකොට ඒකදී අපි ප්‍රතික්‍රියා කීපයක් කතා කළා. එතකොට ඒ කියන්නේ එතකොට ආම්ලික පොටෑසියම් පර්මැනේට් එක, ආම්ලික පොටෑසියම් ඩයික්‍රොමේට් එක, ආම්ලික CrO3 එක, ඊළඟ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක, ඊළඟ ටොලන් ප්‍රතිකාරකය, පේලින් ද්‍රාවණය, බ්‍රේඩි ප්‍රතිකාරකය, ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සහ සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ්. එතකොට ඒවට අමතරව එතකොට මේකේ තව විශේෂ එක අවස්ථාවක් තියෙනවා අපේ පරණ සිලබස් එකේ තිබිච්ච ඒවා. බැරි වෙලාවත් මේ ඇල්ඩිහයිඩයක් අපිට හයිඩ්‍රජන් නිකල් වගේ එකක් පාවිච්චි කළොත් එහෙනම් පරණ සමහර ඒවා තියෙනවා. ඒක නිසා මම ඒකත් කියලා දීලා යන්නම්. දැන් අපි ගත්තු ප්‍රතික්‍රියාවට එතකොට අපි පාවිච්චි කළොත් H හයිඩ්‍රජන් වායුව කියලා නිකල් එක. එතකොට ඒක අපි ප්‍රතික්‍රියාවක් හැටියට මේවා ඔක්සිහරණය කරගන්න පුළුවන් මේ හයිඩ්‍රජන් නිකල් හැටියට. අපි ඒක කලේ හයිඩ්‍රජනීකරණයේදී ඇල්කීන සහ ඇල්කයින වලදී ඒ වගේ මේකේ ඔක්සිහරණයක් වෙලා හිටන් අදාළ එකේ මධ්‍යසාරයක් හැදීමේ හැකියාවක් තියෙනවා හයිඩ්‍රජන් නිකල් පාවිච්චි කළාම. ඒක පරණ සිලබස් එකේ සමහර ගැටළු වලදී තියෙනවා. ඒක ඇල්ඩිහයිඩ් වලයි කීටෝන වලයි දෙකේම තියෙන්න පුළුවන්. එහෙමනම් එතකොට අපි අදට මෙතනින් නවත්තමු. හොඳයි එහෙනම් ආයිබෝවන්.